समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතා භූතං පජානාති කිංච යතා භූතං පජානාති රූපස්ස සමුදයංච අත්ථංගමංච වේදනාය සමුදයංච අත්ථංගමංච සංඥාය සමුදයංච අත්ථංගමංච සංඛාරා සමුදයංච අත්ථංගමංච විඥානස්ස සමුදයංච අත්ථංගමංචාති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණේ කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය Tamanගේ ජීවිතයට ගලපා ගනිද්දී හැම වෙලාවකම අභ්‍යන්තර වශයෙන් ඕලාරික කෙලෙස් වලින් නිදහස් වීමේ ඉලක්කය අරමුණු කරගෙන තමයි මුලින්ම ධර්ම මාර්ගයට බැහැ ගන්න ඕන. ඒකට හේතුව තමයි ඕලාරික කෙලෙස් එක්ක රහත් වෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා ඒක අජ්ජත්තික වශයෙන් බහිද්ධ වශයෙන් ඇතුළටයි එළියටයි දෙපැත්තටම විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරනකොට තමයි ඕලාරික කෙලෙස් කැඩි කැඩි ගැලවි ගැලවි යන්නේ. සක්කාය දිට්ඨිය වගේ ඕලාරික කෙලෙස් කැඩීගෙන යන්නේ. ඒ ඕලාරික කෙලෙස් කැඩීගෙන ගියාට පස්සේ තමයි, ඒ කියන්නේ ඕරම්භාගික සංයෝජන තියාගෙන රහත් වෙනවා කියලා එකක් නැහැ. මුලින්ම මේ ඕලාරික කෙලෙස් ටික කඩා ගන්න ඕන. ඒ ඕලාරික කෙලෙස් ටික කඩා ගන්න ශ්‍රාවකෙක් හැම වෙලාවකම, ඒ කියන්නේ Tamanගේ පැත්තට විදර්ශනා කරන්න ඕන. ඒකට ධර්මයේ තියෙන අජ්ජත්තිකං වා කායේ කායානුපස්සී විහෙරති. ඇතුළටත් බලනවා, විදර්ශනා කරනවා මේකේ සත්වයක් පුද්ගලයෙක් නෑ නේද කියලා. දැන් අද ඉන්නව ගොඩාක් අය ඇතුළට විතරක් බලනවා. අජ්ජත්තිකං වා කායේ කායානුපස්සී විහෙරති. ඇතුළට බලනවා නෑ සත්වයක් පුද්ගලයෙක් නෑ, තමයි හුදු සංස්කාර පිටක් නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇතුළට බලනවා, එළියට බලන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි එළියටත් ඒ විදියට බලන්න කියලා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ ඇතුළටත් බලනවා, එළියටත් බලනවා. මොකද එළියට බලන්න ඕන වෙන මොකුත් නෙමේ. ඇතුළේ සත්ව පුද්ගල භාවයේ අඩු වුණත් සමහර විට එළියේ සත්ව පුද්ගල භාවයේ වැඩි වෙන්න පුළුවන්. දැන් මම කියලා ඔළුවේ හැප්පෙන ගතිය අඩු වෙලා යනවා. හැබැයි මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ අම්මා නේද කියලා අර බාහිර සත්ව පුද්ගල භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අජ්ජත්තිකං වා කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි ඇතුළට බලන්න, ඒ වගේම එළියටත් බලන්න කියනවා. ඊට පස්සේ දෙපැත්තට බලන්න කියනවා. අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ ඇතුළටයි එළියටයි වේගයෙන් බලනකොට තමයි සම්පූර්ණයෙන්ම හිතේ විතර්ක වලට ඉඩක් නැතුව අර ඕලාරික කෙලෙස් ටික කැඩීගෙන යන්න පටන් ගන්නෙ. එහෙම නැත්තම් මේ ධර්මයේ අල්ල ගන්න හරිම අමාරුයි. විශාල අපහසුතාවයකට අපිට මුහුණ දෙන්න වෙනවා. අද අපිට මේ දේශනාව විදිහට සිහි කරන්නේ සංයුක්ත නිකායේ කන්දක වර්ගයට අයිති සමාධි භාවනා සූත්‍රය. ඒතර මේ දේශනාව සමාධිය සම්බන්ධව දේශනාවක්. ඇත්තටම සමාධිය කියනකොට මිච්ඡා සමාධිය කියලා එකකුත් තියෙනවා. සමාධිය පිළිබඳ චූල වේදල්ල සූත්‍රය වගේ දේශනාවල අදහස ගත්තොත් විශාක සිටුවරයා ගිහින් ධම්මදින්නා රහත් තෙරණියගෙන් අහනවා සමාධිය කියලා මේ කාලේ හරියට කතා වෙනවා. ආර්යාවනි මොකද්ද සමාධිය කියලා කියන්නේ? දුරයත් අනාගාමී වෙච්ච කෙනෙක්. ධම්මදින්නාව රහත් වෙලා ඉන්නේ.
අනාගාමී වෙච්ච කෙනෙක් රහත් ඇයි මෙහෙම එකක් ඇති වුණේ කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම ධම්මදින්නාව ජීවිතේ නැවතත් මේ විශාක සිටුවරයා ඉන්න පළාතට එනවා. ඒ කියන්නේ ආ රහත් වෙලා ඉවර මොකද ආරාමෙට ගියාට පස්සේ විශාක සිටුවරයාම තමයි කරත් එක දාලා ආරාමෙට පිටත් කරලා යවන්නේ මට මහාන වෙන්න ඕන කිව්වම. ඉතින් ඊට පස්සේ ඒ ආරාමෙ ඉන්නෙත් නෑ මෙතන සම්බාධක වැඩි මට පුළුවන් නම් හුදේකලා කුටියක් හොයලා දෙන්න කිව්වම ඒ ආරාමෙනුත් කැලේට ගිහින් දැන් ආයෙ එනවා මේ විශාක සිටුවරයා ඉන්න පැත්තට. ඒතර මේ මිනිස්සුන්ට හිතෙන්න ඇති මේ ආවේ මොකටද දන්නේ නෑනේ සමහර විට මේ කෙලෙස් ඇවිසිලක් දන්නේ නෑනේ ආයෙත් කියලා හිතෙන්න ඇති. මොකද ආරාමෙත් ඉන්න බෑ මට කැලේක ඉන්න ඕන කියද්දී එහෙම ගියපු කෙනෙක් ආයෙ මොකටද මේ මං ඉන්න පැත්තට ආවේ. ඉතින් ඒක එකපාර අහන්න බෑනේ. ඔක ගිහින් අහන්න පුළුවන්ද මේ අනිය ආර්යාවනිය ඔබතුමිය මෙහෙට ආවේ මේ කෙලෙස්වත් ඇවිස්සලාද කියලා ඔහොම මූණට අහන්න බෑනේ ගිහි කාලේ බිරිඳ වුණත්. ඒකට තමයි උපක්‍රමයක් පාවිච්චි කරන්නේ. හොඳයි එහෙනම් ඒක දැනගන්න පුළුවන් එකම දේ තමයි ප්‍රශ්න අහනවා ගිහි. ඊට පස්සේ තමයි විශාක සිටුවරයා ගිහින් ගිහි කාලේ බිරිඳ ධම්මදින්නා රහත් තෙරණියෙන් රහත් වෙලාද කියලා චෙක් කරන්න තමයි අතනම ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්නාවලිය එක තැනක තියෙන අතරම අපි මේ ප්‍රඥානාලිකාවෙන්ම මම හිතන්නේ චූලවේදල්ල සූත්‍රය ගැන යම් සාකච්ඡාවක් ඉදිරිපත් වෙලා තියෙනවා දිගට. සම්පූර්ණ දේශනාව නොවුනත් ඒක යම් යම් දැන් ධර්ම කාරණා ස්පර්ශ වෙලා තියෙනවා. දැන් ඒක අහනවා මේ සමාධිය කියනවා මේ කාලේ මේ සමාධියත් වඩනවලු මොකද්ද මේ සමාධිය කියලා අහනකොට ධම්මදින්නා තෙරණිය කියන්නේ යම් කුසල්සිතක එකතාවයක් පවතිනවා නම් ඒක තමයි සමාධිය කියලා. කුසල්සිතේ යම් එකඟතාවයක් ඇද්ද එයයි සමාධිය. ඒතකොට එතන සම්මාදිට්ඨිය ඇති කරගන්න සම්මාදිට්ඨිය පූර්වාංගම වෙච්ච එතන සමාධියේ නියෝජනයක් තියෙනවා. නමුත් සමාධිය පිළිබඳ තාම කෙටි අදහසක් එතන ඉදිරිපත් වෙනවා කුසල්සිතේ පවතින එකඟතාවය කියලා. එතකොට සමාධිය කියන එක බුද්ධ කාලේ ඉතින් බොහෝ දෙනෙක් වැඩුවා. සමාධියක් ඇත්තටම සමාධියක් වඩන්න ඕන. බුද්ධ දේශනාවල තියෙනවා ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි දන්න කෙනාටයි දකින්න කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය වෙනවා කියලා මම දේශනා කරනවා කියලා සමහර තැන්වල තියෙනවා. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි ඥානතෝ දන්න කෙනාට පස්සතෝ දකින්න කෙනාගේ තමයි මම ආශ්‍රව සම්පූර්ණයෙන්ම ක්ෂය වෙනවා කියලා කියනවා. එතකොට දැන් මෙතන වචන දෙකක් තියෙනවා ඥානතෝ පස්සතෝ කියලා. දන්නවා දකින්නවා කියලා. දැනගත්තාම තමයි දැකගන්නේ. දැන ගැනීම එකයි දැක ගැනීම එකයි. එතකොට දැනගන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් උදාහරණයක් විදියට කෙනෙක් හිතන්න පුළුවන් දඹදිවට ගියොත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු තැන බුදු වුණ තැන වන්දනා කරගන්න පුළුවන් කියලා දන්නවා. දන්නවා කියන්නේ දැක්ක කියන එක නෙවෙයිනේ. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. දන්න කෙනාටයි දකින්න කෙනාටයි ආශ්‍රව ක්ෂය වෙනවා කියලා කියන්නේ. ඇත්තට මේ ඥානතෝ කියන තැනම සෝතාපන්නයි. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි කියන්නේ දන්නවා කියන තැන සෝතාපන්නයි. දකින්නවා කියන තැන තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. දකින්න නම් සමාධිය අවශ්‍යයි. අන්න ඒකයි මෙතන තියෙන්නේ. සමාධිය තුලින් තමයි දැක ගන්න වෙන්නේ. දැන් සමහර අය දැන් ඉන්නවා භාවනාව ඕනේ නැහැ කියනවා. ඇත්තටම භාවනාව ඕනේ නැහැ කියන එක පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් හදාගත්තොත් ඇත්තටම සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට භාවනාව වුමනත් නැහැ මුලින්ම. දැන් ඒතර මේකත් කෙලින්ම කෙනෙක් කියන්න පුළුවන් නෑ භාවනාව නැතුව කොහොමද කියලා. ඇත්තටම ආශ්‍රව ක්ෂය වෙන ආකෘතිය ගැන දැන ගැනීම කියන එකට මේ භාවනාව ප්‍රමුඛ ඕනේ. භාවනාව තියෙනවා නම් වඩා උද්‍යෝගයෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි අර පස්සතෝ කියන එක ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ කියන තැන දැක ගන්නවා කියන තැන සමාධියෙන් තමයි දැක ගන්න තියෙන්නේ. ඒ නිසා මේ සමාධිය කියන එක අපිට නිකම්ම අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් සමාධිය වඩන හැම කෙනෙක්ම යථාර්ථය අවබෝධ කරන්නේ නැහැ. සමාධිය දකින හැම කෙනෙකුටම පින්වත්නි යථාර්ථය අවබෝධ වෙන්නේ. දැන් අසිත කාල දේවල වගේ අය සමාධිය දියුණු කරපු අය. නමුත් ඒ අය බඹලෝගියා. එහෙනම් බඹලෝගියා කියන එකෙන් තේරෙනවා එහෙනම් සම්පූර්ණයෙන්ම නිකලෙස් භාවයක්වත් මේ විඥාණයෙන් නොපැළවෙන තැන, ඒ කියන්නේ පතිට්ටි පිහිටි විඥාණයකට තමයි යාගේ මේ ආහාරය සැපයලා තියෙන්නේ. අපපතිට්ඨිත විඥානයකට දැන් මෙතන ඇත්තටම පින්වත්නි මේ සම්මා සමාධිය කියලා කියන්නේ අපපතිට්ඨිත විඥානෙ ඉලක්ක කරගත් එකක්. ඒ සම්මා සමාධිය තුලින් හිත වැඩෙනකොට ඒ විඥානෙ පිහිටන්නේ නැහැ කොහෙවත්.
එතකොට දැන් මිච්ඡා සමාධිය හෝ ඊට පහලින් තියෙන අපි මේ සාමාන්‍ය ಭಾರತයේ කතා කරන සමාධියක් දිනු කළොත් ඒ දිනු කරන සමාධිය තුළ විඥානය පිහිටනවා. ඒක පතිට්ඨිසතයි. සම්පූර්ණ විඥානේ පිහිටන ස්වභාවයක් තියෙනවා. එතකොට විඥානේ නොපිහිටන තැනකට දියුණු වෙන සමාධියට තමයි කියන්නේ සම්මා සමාධිය කියලා. ඒක ඉතින් ගැඹුරින් කතා කරනකොට එහෙමයි. දැන් මේ දේශනාවේ තියෙනවා සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. පින්වත්නි මහණෙනි සමාධිය දියුණු කරගන්න. අන්න එහෙමයි පටන් ගන්නෙ. සමාධිය දියුණු කරගන්න. භාවේත සමාහිතෝ භික්කවේ සමාධිය දියුණු කරගන්න. යථා භූතං පජානාති. යථාභූත අවබෝධයේ පිණිස සමාධිය දියුණු කරන්න. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යථාභූතං පජානාති කිංච යථාභූතං පජානාති. මොකක්ද යථාභූත වශයෙන් දැනගන්නේ? මොනවා ගැන මේ සමාධියත් එක්ක මිශ්‍ර වෙන යථාභූත දැන ගැනීම මොකද්ද? අන්න එහෙමයි අහන්නේ. රූපස්ස සමුදයංච අත්තංගමංච. රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි. ඊට පස්සේ වේදනාය සමුදයංච අත්තංගමංච. වේදනාවේ හට ගැනීමයි නිරුද්ධ. අන්න එහෙමනම් මෙතන හරි ලස්සන එකක් මතුවෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා සංකාරයේ සමුදයංච අත්තංගමංච. සංස්කාරයේ හට ගැනීමයි නිරුද්ධ වීමයි. විඥානයේ සමුදයංච අත්තංගමංච. විඥානයේ හට ගැනීමයි නිරුද්ධ වීමයි. මෙන්න මෙතන පින්වත්නි යථාභූත ඥාන එහෙමත් නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීම මුල් වෙලා තමයි සම්මා සමාධිය උපදින්නේ එමන. ඇයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන සමාධිය දැනගන්න. එතකොට මේ සමාධිය කියලා කියන්නේ යථාභූතං පජානාති. යථාභූත වශයෙන් යම් දෙයක් දැන ගැනීම මුල් කරගෙනයි මේ සමාධිය උපදින්නේ. එතකොට මොනව දැන ගැනීමද? රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැන ගැනීම මුල් කරගෙන තමයි සම්මා සමාධිය ආభాෂයේ ලබන්නේ. එතකොට සම්මා සමාධිය තුල දැන ගැනීමක් තියෙනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ හට ගැනීමත් අත්ංගමයක් දැන ගැනීම තුල තමයි සම්මා සමාධියේ ආවේනික පරිස්කාරය ආවේනික වපසරිය. එතකොට මෙන්න මේ කාරණේ නැතුව සම්මා සමාධිය කොච්චර එහෙම දියුණුවක් නැහැ. මේ සමාධිය කියලා එකක් ಭಾರತයේ ඕනතරම් තිබුණා. දැන් එතකොට අපට තේරෙනවා සම්මා සමාධිය කියන ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ හට ගැනීම සහ නිරුද්ධ වීම මුල් කරගෙන පවතින එකක්. ඒකෙන් පරිබාහිර එකක් නෙමෙයි. ඒතකොට ඒකෙන් පරිබාහිර එකක් නෙමෙයි නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ අවබෝධය තුල නම් සම්මා සමාධියට යම් කෙනෙකුට එන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒක විස්තර කරනවා. දැන් සමාධි භාවනා සූත්‍රයේ මේ ගැන භාග්‍යවතුන් වහන්සේ එකින් එකට විස්තර කරනවා. උන්වහන්සේ ඊළඟට මතක් කරනවා කෝච බික්කවේ රූපස්ස සමුදයෝ. දැන් උන සම්මා සමාධිය කරහා පිවිසෙන ශ්‍රාවකයෙක්ගේ වපසරිය ගැන තමයි මේ කතා කරන්නේ. කෝච බික්කවේ රූපස්ස සමුදය. රූපේ හට ගැනීම යනු කුමක්ද? දැන් මේකනේ දැනගන්න ඕන. මේක දැනගන්නකොට එයා සම්මා සමාධියට පිවිසෙනවා. ඇත්තටම මේ කාරණය ගැන අපිට බොහොම පළල්ව කල්පනා කරන්න ඕන. දැන් බුද්ධ කාලයේ ගොඩාක් ಭಾರತೀಯ මුනිවරු අතර ශ්‍රමණ කණ්ඩායම් අතර මේ සමාධිය කියලා එකක් තිබුණා. හැබැයි ඒ අයගේ සමාධිය දැන් මිච්ඡා සමාධියයි සම්මා සමාධියයි වෙන් වෙන තැනත් මෙතන තේරෙනවා. මෙතන වෙන් වෙන දොර පේනවා. හේතුව තමයි බුද්ධ කාලයේ හිටපු ಭಾರತೀಯ ශ්‍රමණ කණ්ඩායම් වල තිබුණු සමාධිය මේ පංචස්කන්ධේ හට ගැනීම නිරුද්ධ වීම මුල් කරගෙන පැවතුණු එකක් නෙමෙයි. ඒතර අනේ නොවන නිසා තමයි මිච්ඡා සමාධිය වෙන්නේ. එහෙනම් සම්මා සමාධිය වපසරිය අපට පේනවා. සම්මා සමාධිය කියන්නේ පංචස්කන්ධ ධර්මයේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ මේ පවතින හිතේ එකඟතාවයේ මුල් වෙච්ච එකක් තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. දැන් ಭಾರತයේ බුදු කෙනෙක් විතරයි මේ කතාව කිව්වේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබුණු විවිධ සමාධි මාත්‍රා හුරු කරලා බැලුවා. ඒවා එක එක විදියට පුහුණු කරලා අත්දැකලා බැලුවා. ඒ වගේ මොකක් හරි නිවීමක් සුවපත් වීමක් තියනවද කියලා. දැන් ಭಾರතයේ නිගණ්ඨනාථ පුත්‍රට සමාධියක් තිබුණා. හැබැයි ඒක මිච්ඡා සමාධියක්. ඒක පංචස්කන්ධයේ උදේවැය දැකීම මුල් කරගෙන පැවතුණු එකක් නෙමෙයි. එහෙමනම් සම්මා සමාධිය පැහැදිලි. අපි සම්මා සමාධිය කියනකොට කියනවා මේ සමාධිය කියලා අපි නිකන් උඩු අර්ථේ කතා කරනවා. දැන් අපිට පැහැදිලි එහෙනම් බුදු දේශනාවේ කියන මේක හොඳට බලා ගන්න පින්වත්නි සමාධි භාවනා සූත්‍රයේ
ඉතාම හොඳින් පැහැදිලි සම්මා සමාධිය කියලා කියන්නේ පංචස්කන්ධයේ උදේවැය දැකි ඒ යථාභූත ඥානයේ ඉලක්ක ගතව එකට අනුබද්ධව පවතින තත්වයක්. ඒකයි මේ කියන්නේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථාභූතං පජානාති. යථාභූත ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම මුල් කරගෙන පවතින එක. මොනවා ගැන ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමටද මේ සමාධිය මැදිහත් වෙන්නේ? එතනදී තමයි කියන්නේ රූපස්ස සමුදයං ච අත්තංකමංච. රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැන ගැනීම පිණිස තමයි මේ සමාධිය එකම ඉලක්කය. එතකොට මේ සමාධිය වෙන මොකුත් ඉලක්කයක් නැහැ. දැන් පළවෙනි ධ්‍යානයේ තුලත් දැන් බුද්ධ දේශනාවේ දැන් නිගණ්ඨනාද පුත්තට තිබ්බනේ පළවෙනි ධ්‍යානෙ. මම හිතන්නේ නිගණ්ඨනාද පුත්තට පළවෙනි ධ්‍යානෙ තිබිලා තියෙනවා හොඳට. ඒකනේ අර එක තැනක අහන්නේ චිත්ත ගෘහපතියගෙන් මේ අහනවනේ ගිහින් මේ චිත්ත ගෘහපතියා නිගණ්ඨනාද පුත්තගේ ආරාමයට එනකොට නිගණ්ඨයෝ ඔක්කොම එකතු වෙලා මේ ඉන්නකොට අර ඈතින් චිත්ත ගෘහපතියා එනවා. එනකොට අර නිගණ්ඨයොන්ට කියනවා ඔය එන්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන පෙළේ සුදු අඳින ශ්‍රාවකෙක් ඔය එන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් සද්ද නැතුව ඉමු. ඉතින් ඔය අපි පැත්තටත් එන එකේ අපි ඔය පාඩුවේ ඉමු. හැබැයි දැන් නිගණ්ඨනාද පුත්තට උවමනාව තිබුණා මේ පිරිස අතර Tamanගේ තියෙන මේ අර හුදු ඥානයේ දැනුම භාග්‍යවතුන් වහන්සේට අභිබවා ගියපු එකක් කියලා හඟවන්න මෙයාට උවමනාවක් තිබුණා. ඒ වෙලාවේ තමයි මේ මෙතනදී කියන්නේ චිත්ත ගෘහපතියාගෙන් මේ විතක්ක ਵਿਚාර නැති ධ්‍යානයක් ශ්‍රමණයන් වහන්සේ ගෞතමයන් වහන්සේ දේශනා කරනවා. ඒතර විතක්ක ਵਿਚාර නැති ධ්‍යානයක් ඔබතුමා විශ්වාස කරනවද කියලා අහනවා. එතකොට චිත්ත ගෘහපති එකපාරම කියනවා අපෝ මං ඕක විශ්වාස කරන්නේ නැහැ කියනවා. එතකොට අර චිත්ත ගෘහපතියා ඉස්සරහා නිගණ්ඨනාද පුත්ත තමන්ගේ ගෝලයන්ට කතා කරලා කියනවා බලන්න මේ සුදු අඳින ප්‍රධාන ශ්‍රාවකයෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ මේ චිත්ත ගෘහපතියාවත් බුදුරජාණන් වහන්සේ විතක්ක ਵਿਚාර නැති ධ්‍යානයක් පිළිගන්නේ නැල්ලු. බලන්න මෙච්චර සුදු අඳින ශ්‍රාවකයෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ කිට්ටුම කෙනෙක්වත් මේක පිළිගන්නේ නැත්තම් වෙන කවර කතාවද කියනවා. එතකොට චිත්ත ගෘහපතියා කියනවා මං ඔබ කියන කතාව මේ ඔබ ඔය කියන විශ්වාස කරනවාද කියන එක මම පිළිගන්නේ නැහැ කියනවා. මම ඒ සමාපත්තිය අත්දකින්නවා කියනවා. ඒ අත්දකින්න සමාපත්තිය මුණ ගැහෙන්නේ උදේවැය දකීම තුලමයි කියනවා. අන්න එතනත් අපට පැහැදිලි වෙනවා මේ උදේවැය කතාවක්. එතන පංචස්කන්ධය කියලා නෑ. උදේවැය කියන එකෙන්ම තේරෙනවා හට ගැනීමයි නිරුද්ධ වීමයි කියන එක. එතකොට මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි කියන කතාව නිගණ්ඨනාද පුත්තට අමුතු කතාවක්. ඒකනේ යා ඒක පිළිගන්න ලෑස්ති උනේ නැත්තේ. ඒක වෙනමම කතාවක්. ඉතින් ඒ නිසා ඒක ඒ පිළිබඳ ඊටාම ඒ වෙන දේශනාවක්. නමුත් ඒක අපි අතිරේක කතාවක් විදිහට කිව්වේ. දැන් මේ දේශනාවේ අපි බලමුකෝ කෝච බික්කවේ රූපස්ස සමුදයෝ. දැන් මේක දැන ගැනීම තුළ තමයි මේ සමාධි ස්පර්ශ වෙන්නේ. රූපේ හට ගැනීම මහණෙනි රූපේ හට ගැනීම යනු කුමක්ද? පින්වත්නි මෙතනමයි මේ ප්‍රශ්නේ ලියා ගන්න තියෙන්නේ. රූපේ හට ගැනීම යනු කුමක්ද? ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අන්න එතන වචන තුනක් තියෙනවා. මොනවද වචන තුන? ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. යමක් සතුටෙන් පිළිගන්නවා නම් ඒ වගේම දෙවනි කාරණේ තමයි අභිවදති. සතුටින් පිළිගනිමින් ඒකම හුවා දක්වමින් කතා කරනවා නම් ඊට පස්සේ කියනවා අජ්ජෝසාය තිට්ඨති. ඒකටම බැහැගෙන ඉන්නවා නම් අනි බැහැගෙන ඉන්න ස්වභාවය පිළිබඳ තමයි ගැඹුරින් අවබෝධ කරන්න ඕන රූපය පිළිබඳ. ඔන්න රූපය සම්බන්ධ කාරණා තුනක් පිළිබඳ දැනගැනීම තුළ තමයි රූපයේ සමුදය පවතින්නේ. මොකද්ද? රූපං අභිනන්දති. එයා රූපය අභිනන්දනය කරනවා. දැන් රූපය අභිනන්දනය කරනවා කියන්නේ රූපේ සතුටෙන් පිළිගන්නවා. එයා ලෑස්ති නෑ රූපය හට ගැනීම ගැන කල්පනා කරන්න. සතුටෙන් පිළිගන්නවා. දැන් හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවයක් රූපය තුල පවතින්නේ කියලා මෙයා පිළිගන්න ලෑස්ති නෑ. රූපං අභිනන්දති. රූපය අභිනන්දනය කරනවා. රූපේ සතුටෙන් පිළිගන්නවා. ඊට පස්සේ අභිවදති. රූපයේ පිළිබඳ ඒ පිළිගනිමින් රූපය ගැනම සතුටෙන් කතා කරනවා. ඊට පස්සේ අජ්ජෝතාය තිට්ඨති. රූපයේ පිළිබඳ රූපයේ කෙරෙහි බැසගෙන ඉන්නවා.
අනි බැසගෙන ඉන්න එකට කියනවා රූපේ හට ගැනීම. ඔන්න ඔක තමයි රූපේ හට ගැනීම. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjanti නන්දි. යම් කෙනෙක් රූපේ සතුටින් පිළිගන්නවා නම් රූපං අභිනන්දතෝ ඊට පස්සේ අභිවදතෝ රූපේ පිළිබඳ අගය කරමින් වර්ණනා කරමින් එයා සතුටෙන් කතා කරනවා නම් ඊට පස්සේ අජ්ජෝසාය තිට්ඨතෝ ඒකම සතුටෙන් ඒකටම බැහැගෙන ඉන්නවා නම් එහෙම බැහැගෙන ඉන්න එක්කනා තමයි uppajjati නන්දි. අන්නේ බැහැගෙන ඉන්නකොට යාට රූපේ කෙරෙහි ආසාවක් උපදිනවා. දැන් මම ලේසි කරලා ඔබට කියන්නේ. රූපේ කෙරෙහි අභිනන්දනය කරනකොට සතුටෙන් පිළි අරගෙන කතා කරනකොට රූපයට බැහැගෙන ඉන්නකොට රූපේ කෙරෙහි ආසාවක් උපදිනවා. යා රූපේ නන්දි තදුපාදානං. මහණෙනි ඒකම තමයි රූපේ උපාදානය. එතන තමයි රූපය උපාදානය වෙන්නේ. තස්සූපාදාන පච්චයෝ භව. අන්නේ උපාදානයට අනුව එයාගේ භවය හට ගන්නවා. උපාදානයට අනුව එයාගේ භවය හට ගන්නවා. භව පච්චයා ජාති. භවයට අනුව එයාගේ ජාතිය පහළ වෙනවා. ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය අනුව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතකොට මෙන්න මේ රූපය අභිනන්දනය කිරීම නිසා රූපයට බැස ගැනීම නිසා රූපය මුල් කරගෙන රූපයට කිඳා බැහිම නිසා රූපය ගැන කතා කිරීම නිසා මේ සාංශාරික ජාලයේ ගැට ගැහෙනවා කියන එක අවබෝධ කර ගැනීම මුල් කරගෙන තමයි සම්මා සමාධිය පවතින්නේ. සම්මා සමාධිය වපසරිය උපමනයි පින්වත්නි. බුදු කෙනෙක් දේශනා කරන සම්මා සමාධියේ ඉලක්කය ඔච්චරයි. ඔන්න ඕක අවබෝධ කරගන්න තමයි සම්මා සමාධියේ රුකුලක් ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අයම් භික්කවේ රූපස්ස සමුදය. පින්වත් මහණෙනි මේ තමයි රූපේ හට ගැනීම. මේක තමයි රූපේ හට ගැනීම. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ওই විදිහටම වේදනාව සම්බන්ධවත් කියනවා. ඒ කියන්නේ වේදනාව සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා වේදනාවේ හට ගැනීම යනු කුමක්ද? මොකද වේදනාය සමුදයංච අත්තංගමංච. මෙන්න මේ දෙක දැන ගැනීම පිණිස තමයි සම්මා සමාධිය අපිට උදව්වක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මුලින්ම මේක හටගන්න විදිය ගැන කියනවා. වේදනාවත් ওই විදියටම තමයි පින්වත්නි හටගන්නේ. වේදනාව කෙරෙහි අභිනන්දනය කරමින් වේදනාව පිළිබඳ සතුටින් කතා කරමින් වේදනාවට බැස ගනිමින් වේදනාව සතුටින් පිළිගනිද්දී එයා අගය කරද්දී ඒ ගැන කතා කරද්දී ඒකට බැසගෙන ඉද්දී යම් කෙනෙකුට වේදනාව සම්බන්ධ කැමැත්තක් උපදිනවා. අන්නේ කැමැත්තම තමයි උපාදානය. එහෙමනම් ඒකම තමයි උපාදානය. ඒ උපාදානයට අනුව වේදනාව උපාදානය වීම නිසා ඊට අනුව භවය හැදෙනවා. භවය හැදුනාම භවපච්චයා ජාති. භවයට අනුව ජාතිය පහළ වෙනවා. ජාතියට අනුව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස පහළ වෙනවා. එතකොට මෙන්න මේ තුල මේ උපාදානීය වීම වේදනාව උපාදානීය වීම නිසා උපාදානීය වෙන්නේ නිකම්ම නෙමෙයි. උපාදානයේට වචන තුනක් බලපානවා. මොකද්ද වචන තුල? අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. සතුටෙන් පිළිගන්නවා. ඊට පස්සේ සතුටෙන් පිළිගනිමින් කතා කරනවා. වේදනාව කෙරෙහි බැහැගෙන ඉන්නවා. ඇත්තටම බැහැගෙන ඉන්නේ මේක දන්නේ නැති කමට. දැන් බැහැගෙන ඉන්නේ වෙනම කොටවත් නෙමෙයි. මේ උදේවැය කතාවේ යාට තේරෙන්නේ නැහැ. හට ගැනීමයි නිරුද්ධ වීමයි තමයි මේ තුල පවතින්නේ කියලා යාට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මේ යම් සැප වේදනාවක් තියෙනවා නම් ඒක එක දිගට පවතින එකක් කියලා එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. දැන් වේදනාවේ හටගත්ත තැනම නිරුද්ධ වෙනවා කියලා එයාට අදහසක් නැහැ. එතකොට මේ වේදනාව ඒ නිසා යාට මේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කතාව දැනගන්න තමයි සමාධිය අවශ්‍ය වෙන්නේ. දැන් මෙතන යාට සම්මා සමාධිය නැති වුණොත් මේ හටගෙන නිරුද්ධ වෙන කතාව තේරෙන්නේ නැහැ. සමහරට මේ බණක් අහනකොට තේරෙන්න පුළුවන්. නමුත් ඒ තේරීම සම්පූර්ණයෙන්ම අපි මතක් කරා අපි මුලින්ම මතක් කළේ භාග්‍යවතුන් වහන්සේ වදාරේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. ආශ්‍රව ක්ෂය වීම පිණිස මේ පස්සතිය පිණිස ඥානතෝ අහම් භික්කවේ පස්සති දැන ගැනීම පිණිස මේක ඕන. ඒතුව තමයි මේ බණ ටික අහගෙන ඉන්නකොට යම් කෙනෙකුට දැනගන්න පුළුවන්. හැබැයි මේ දැන ගැනීම ස්ථාවර නැහැ. ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේ සම්මා සමාධිය තමයි තල්ලුව දෙන්නේ. හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම කිඳා බැහැලා මේ සමුදයයි අත්ංගමයයි දෙක ලෝකේ රිද්මය නේද?
මේක නේද හැම දැනීම් මාත්‍රයකම, හැම ඇසීම් මාත්‍රයකම, හැම සිතීම් මාත්‍රයක් තුළම මේක නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම මිදීම පිණිස මෙන්න මේ සම්මා සමාධිය උදව් වෙනවා. නැත්තම් බණ ටිකක් අහගෙන ඉන්න වෙලාවට තේරෙනවා ඇත්ත තමයි ඔය ඔබ වහන්සේලා කියන කතාව මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි තියෙන්නේ කියලා තේරෙනවා. දැන් භාවනාව කරනකොට කොහොමද තේරෙනවා? දැන් භාවනාව තුළ අර ප්‍රීතිය පස්සද්ධිය ඔක්කොම ඇති වෙලා ගිහින් අන්තිමටම කියනවනේ මේ සම්පූර්ණයෙන්ම නිර්වේදය මේ සමාධිය හට ගන්නවා. සමාධිය හටගත්තට පස්සේ යාට යථාභූත ඥාන දර්ශනෙ උපදිනවා කියලා කියනවනේ. එහෙමනේ තියෙන්නේ. දැන් සමාධිය පිණිස එයා මුලින්ම ප්‍රීතිය හට ගන්නවා, පස්සද්ධිය හට ගන්නවා, සැපේ හට ගන්නවා. මේ ටික ඔක්කොම හටගෙන එනකොට එයාගේ හිත සමාහිත වෙනවනේ. අන්නේ සමාධිය තුළ එයාට තේරෙනවා, මේ සමාධිය තුළ එයාට තේරෙනවා ඇත්තටම මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි වෙන සම්පූර්ණ ස්කන්ධ ධර්ම ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. අන්න එතන ඉඳලානේ පින්වත්නි ඒක හොඳටම තේරුණාට පස්සේනේ එයා තුළ සම්පූර්ණ යථාභූත ඥාන දර්ශනයක් උපදින්නේ. එහෙමනේ කියන්නේ. සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනයක් උපදිනවනේ. නෑ මොකක්වත් ඇත්තේ නෑ තමයි මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි තියෙන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ වෙන විදියකට. එතකොට ප්‍රීතිය පස්සද්ධිය ඔක්කොම ඇති වෙලා මේ කායික මානසික සැපේ ඔක්කොම අත්විඳිනකොට එයාගේ භාවනාව තුළ සමාධිය කියලා එකක් උපදිනවා. ඒ සමාධිය උපන්නට පස්සේ තමයි මේ යථාභූත ඥාන දර්ශනය උපදින්නේ. මොකද්ද යථාභූත ඥාන දර්ශනේ? යථාභූත ඥාන දර්ශනේ මේ පංචස්කන්ධයේ පින්වත්නි හට ගැනීමයි අත්ංගමයයි මෙතන උපදින්නේ. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. එතකොට මේ සමාධිය මුල් කරගෙන තමයි එයාට මේ පංචස්කන්ධයේ සම්පූර්ණයෙන්ම හට ගැනීමයි නිරුද්ධ වීමයි එයාට අත්දකින්න ලැබෙන්නේ. අන්නේ අත්දැකීම නිසා තමයි එයාගේ හිත තුළ මේක හොඳට අහගන්න. ඒ අත්දැකීම නිසා එයාගේ හිත තුළ සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත තුළ නිර්වේදයක් හට ගන්නවා. නිර්වේදයක් හට ගන්නවා. නිබ්බිදාව කියලා අපි කියන්නේ ওই දේශනාවල අපි නිතර තියෙන ඔය උපනිෂ සූත්‍රවල එහෙම හරියට තියෙන්නේ නිබ්බිදාතිස්ස වචනීයන්නි ඔය හගාතාවලක් තියෙන්නේ අත නිබ්බින්දති දුක්ඛේ. එයාට මේ පංචස්කන්ධ දුක ගැන කලකිරෙනවා එහෙමනේ තියෙන්නේ. ඒ කලකිරුනේ මොකක් නිසාද? ඒ කලකිරුනේ යථාභූත ඥාන දර්ශනයක් නිසා. එතකොට අන්නේ යථාභූත ඥාන දර්ශනයට තමයි සම්මා සමාධිය තල්ලුව දෙන්නේ. ඒකයි උපනිෂ සූත්‍ර හැම එකම කියන්නේ සම්මා සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනය උපදිනවා කියලා. එතකොට කාචබික් ඒ කියන්නේ සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනම් පජානාති. යථාභූත ඥාන දර්ශනයත් උපනිෂ සහිතයි. ඒක නිකම්ම පහළ වෙන්නේ නැහැ. ඒකට උදා වුණේ සමාධිය. ඒතර සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේ ලෝකේ මේ ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කතාවම තමයි. හැබැයි එතන යථාභූත ඥාන දර්ශනය කියන්නේ පංචස්කන්ධයේ මුදේවැය. පංචස්කන්ධ ධර්මයක හට ගැනීමයි නිරුද්ධ වීමයි මේ කාරණේමයි එතන තේරෙන්නේ. මේක තේරෙනකොට එයා තුල නිර්වේදයක් හට ගන්නවා. නිබ්බිදාවක් හට ගන්නවා. නිබ්බිදාව හටගන්නේ එක්ක අනිත්‍ය ස්වභාවය දැකීම තුළ, එක්ක දුක්ඛ ස්වභාවය දැකීම තුළ, එක්ක අනාත්ම ස්වභාවය දැකීම තුළ. දැන් මෙතන හකුලලා ඒකට කියනවා අපි උදේවැය කියලා. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයම තමයි. එතකොට මේ මෙතන උදේවැය උදයබ්බ ඥානය කියලා එහෙම අපි අර හඳුන්වන්නේ මේ පංචස්කන්ධේම 50 ආකාරයකින් හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින්න ඕන කියලා පටිසම්භිදාමක් ගෙහෙම කියන්නේ. 25ක් හට ගන්න විදියට දකින්න ඕන, තවත් 25ක් නිරුද්ධ වෙන විදියට දකින්න ඕන කියලා. ඒකට වෙන කතාවක්. නමුත් දැන් මෙතන කියන කතාව ඊට වඩා වෙනයි. දැන් මේ සමාධිය තල්ලුව දෙනවා යථාභූත ඥාන දර්ශනයට. යථාභූත ඥාන දර්ශනයට යථාභූත ඥාන දර්ශනය කියන්නේ ලෝකේ කිසිම දෙයක් නෙමෙයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේම ඇත්ත කතාව දැනගන්න. මොකක්ද ඇත්ත කතාව? එක දිගට පවතින්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට එක දිගට පවතින්නේ නැහැ කියලා කියන්නේ මේක හට ගැනීමයි නිරුද්ධ වීමයි හට ගැනීම මේ ටික විතරමයි තියෙන්නේ. එතකොට මේ ටික නම් තියෙන්නේ හට ගැනීම නිරුද්ධ වීම අතර දෝලණය වෙවි නම් මේක ඉස්සරහට යන්නේ. ඉතින් ඒක යාට මෙච්චර කල් තේරුන්නේ නැහැ. මෙයාට දැන් ඒක තේරුනේ සමාධිය නිසා. සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනය නිසා නිර්වේදයක් උපන්නා. නිර්වේදය කියන්නේ අපි ඔය නිර්වේදය ගැන ගොඩක් දේශනා කරලා තිනවා. කලකිරීම. මෙතන කලකිරෙන්නේ මොකක් ගැනද?
මෙතන කලකිරෙන්නේ පංචස්කන්ධය ගැන, වෙන මොකක්වත් ගැන නෙමෙයි ඇත්තටම. කලකිරෙනවා කියනකොට මිනිස්සු බය වෙන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නේ gedare එපා වෙයි කියලා. මෙහෙම එකක් නෙමෙයි මෙතන පංචස්කන්ධ. පින්වත්නි, යථාභූත ඥාන දර්ශනේ පංචස්කන්ධය ගැන ඇවිල්ලා කලකිරීම වෙන එකක් ගැන එන්න විදිහක් නැහැනේ. යථාභූත ඥාන දර්ශනයාවේ කලකිරීමට නම්, යථාභූත ඥාන දර්ශනයාවේ පංචස්කන්ධයේ උදේවැය ගැන නම් කලකිරීම වෙන එකක් වෙන්න විදියක් නැහැනේ. ඒක ගැනම නේද එහෙමනම් කලකිරෙන්නේ. පංචස්කන්ධය ගැන තමයි කලකිරෙන්නේ. කලකිරීම නිසා ඊටා වැදගත් දෙයක් වෙනවා. කලකිරීම මුල් කරගෙන පින්වත්නි හිතේ විරාගයක් උපදිනවා. විරාගය කියන්නේ නොයල්මක් හට ගන්නවා. නොයල්ම. එතකොට මොනවා ගැනද එතනත් නොයල්ම ඇති වෙන්නේ? මොනවා සම්බන්ධ වුණද නොයල්ම හටගන්නේ? ඒ නොයල්මත් පංචස්කන්ධය ගැන. ඇයි ඉතින් මේ පංචස්කන්ධය ගැන කලකිරලා වෙන එකක් ගැන නොයල්ම හට ගන්නවා නම් ඒක ප්‍රායෝගික නෑනේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා නොයල්ම කියනකොට එනම් ගෙදර එපා වෙයි, දරුවා එපා වෙයි, රත්තරන් බඩු එපා වෙයි. හැබැයි ඉතින් මෙහෙමයි. මේ තමන්ට තමන්ව අතහැරීගෙන යනකොට අරවා නිරහයසින් අතහැරෙනවා. ඒක වෙන කතාවක් ඒක. දැන් අපි බැලුවල්මට මේ හිතනවා මේ ඔක්කොම එපා වෙයි කියලා. එහෙම නෙමෙයි. නිර්වේදය හටගන්නේ පංචස්කන්ධය තුල නම් ඒ පංචස්කන්ධය මුල් කරගෙන හටගත්ත නිර්වේදය නිසා නම් විරාගාය. විරාගාතිස්ස වචනියම් විරාගයක් උපදිනවා. ඒ කියන්නේ නොයල්මක් හටගන්නවා. මොනවා ගැනද? නොයල්ම හටගන්නේත් පංචස්කන්ධ ධර්මයේ ගැන. දැන් නොයල්ම හටගත්තේයි පංචස්කන්ධේ හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා සමාධිය මුල් කරගෙන යක් දැනගන්නවා. ඒක හොඳටම තේරෙනවා උපනිෂ සූත්‍ර මාලාව බැලුවට පස්සේ. උපනිෂ සූත්‍රවල මේ කතාව තමයි දිගින් දිගට කියන්නේ. නමුත් දැන් මේ සමාධි භාවනා සූත්‍රය කියන කතාව තවදුරටත් පැහැදිලි කරන්න මම මේ උපනිෂ සූත්‍ර කතාව කියන්නේ. සමාධිය, ඊට පස්සේ යථාභූත ඥානය, ඊට පස්සේ විරාගය, යථාභූත ඥානය, ඊට පස්සේ නිර්වේදය, ඊට පස්සේ විරාගය. විරාගය නිසා විමුක්තිය. මිදීමක් හට ගන්නවා. මිදීම කියන්නේ විමුක්තිය කියන්නේ මිදීම. මොන වගේ මිදීම ගැනද? මිදීමත් පංචස්කන්ධය ඉලක්ක කරගෙන තියෙන්නේ. ඉතින් මේ දැන් පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්න. මම මේක හොඳට තේරෙන්න කියන්නේ මේ තේරෙන අය ඇති මේ ගොඩක් අයට මේ මහතුරුන්ට හොඳ දහම් දැනුමක් තියෙනවනේ. එතකොට පංචස්කන්ධය පිළිබඳ යථාභූත ඥාන දර්ශනයට ආපු නිසා පංචස්කන්ධය පිළිබඳ නිර්වේදයක් හටගත්තා. පංචස්කන්ධය පිළිබඳ නිර්වේදයක් හටගත්ත නිසා පංචස්කන්ධය පිළිබඳ නොයල්මක් හටගත්තා. විරාගයක්. පංචස්කන්ධය පිළිබඳව නොයල්මක් හටගත්ත නිසා වෙන එකක් සම්බන්ධව මිදීමක් ඇති වෙන්න විදියක් නැහැ. පංචස්කන්ධය සම්බන්ධවම මිදීමක් ඇති වෙනවා. පංචස්කන්ධය සම්බන්ධවම මිදීමක් ඇති වෙච්ච නිසා පංචස්කන්ධය තුලින් මිදුණා කියලා ඥානයක් උපදිනවා. අකුප්පා චේතෝ විමුක්තිය. මිදුණා කියන්නේ මම මෙබඳු දුකකින්, මම මෙබඳු කර්මකාර දෙයකින්, මම මේ වගේ දෙයකින් නිදහස් වුණා නේද කියලා මේ එයාට සම්පූර්ණයෙන්ම මිදීමක් හට ගන්නවා. මිදීමේ ඥානයක් උපදිනවා. දැන් ඇත්තටම මේක අපි එක විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ කාරණා ටික ASCII මේ කියන පණිවිඩය හොඳටම තේරුම් මේ මිදීම නිසා ඉතින් අන්තිමට මේකත් එයා මේ ඒ තුලම මේ ප්‍රතිවේක්ෂණා කර ඉන්නවා. ඉතින් මිදිච්ච කෙනෙකුත් ඊට වඩා කරන්න දෙයක් නැහැ නේ. මිදිච්ච කෙනෙකුත් ඕකම කල්පනා කර ඉන්නවා මම මේ බදු දුකකින් නිදහස් වුණා නේද කියලා. එතකොට උන්වහන්සේත් කල්පනා කරන්නේ පංචස්කන්ධයෙන් මිදීම ගැනමයි. මිදිච්ච කෙනා වෙන එකක් ගැන කල්පනා කරන්නේ නැහැ. මිදීමේ ඥානයක් උපන්නට පස්සේ එයා කල්පනා කරන්නේ තනිය මම මේ වගේ කර්මකාර පංචස්කන්ධ දුකකින් නේද නිදහස් වුණේ කියලා ඒකම විදර්ශනා කරනවා. ඒකනේ අර සාරිපුත්ත හාමුදුරුවෝ සමහර තැන්වල කියන්නේ මේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවනේ මේ අරහත්ත්වයට පත්තුණු කෙනෙක් කොයි වගේ අරහත්ත්වයට පත්තුණු කෙනෙක් ditta ධම්ම වේදනීය සුඛ විහරණය පිණිස කොහොමද කල්පනා කරන්න කියලා අහනවනේ. එතකොට කියනවා මේ අර ආයුෂ්මතුනි අවබෝධයට පත්තුණු කෙනෙකුත් අරහත්ත්වයට පත්තුණු කෙනෙකුත් කල්පනා කරන්නේ එයාගේ කල්පනාවත් මේ පංචස්කන්ධය පිළිබඳව ගණ්ඩතෝ සල්ලතෝ රෝගතෝ ශුන්‍යතෝ මේ විදිහට කියන්නේ පංචස්කන්ධයේම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ගඩුවක් වශයෙන් උලක් වශයෙන් අනිත්‍ය දෙයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් එහෙම කල්පනා කරනවලු. එහෙම කල්පනා කර ඉන්නකොටමලු ditta ධම්ම වේදිනිය සුඛ විහරණය උපදින්නේ. ඒතකොට එයා තුලත් එහෙම ඇති වෙන්නේ. දැන් මෙන්න මේක තමයි මෙතන සමාධියෙන් දෙන තල්ලුව නිසා තමයි මේ සම්පූර්ණයෙන් මිදීමේ ඥානෙ උපදින්නේ. දැන් මෙතන ඒක තමයි කියන්නේ. මේක හොඳට ලියා ගන්නවා. සමාධිය තුල පිහිටියාට පස්සේ යාට හොඳට මේක තේරෙන්න පටන් ගන්නවා. එතනම සමාධිය කියන්නේ මේක තේරුම් ගැනීම පිණිස පවතින ප්‍රත්‍යයට.
දැන් ඊට පස්සේ වේදනාව සම්බන්ධවත් සංඥාව සම්බන්ධවත් සංකාරයේ සම්බන්ධවත් විඥානයේ සම්බන්ධවත් එයා මේ ගැන දැනගන්නවා. එතකොට හට ගැනීම කියන්නේ මොකද්ද කියලා දැනගන්න. මොකද්ද හට ගැනීම කියන්නේ? පංචස්කන්ධ. දැන් අපි පොදු අදහසක් ගමු. හට ගැනීම කියන්නේ මොකද්ද? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එතකොට එයා පංචස්කන්ධයේ පිළිබඳ සතුටින් පිළිගන්න මේක දැනගන්න. පිළිගත්තොත් ඊට පස්සේ ඒක අගය කරමින් කතා කළොත් ඊට පස්සේ ඒකට බැසගෙන හිටියොත් අනේ බැසගෙන ඉන්න තාකල් පංචස්කන්ධයක් හට ගන්නවා. එතකොට මේ පංචස්කන්ධය හටගන්නේ මේ උන්වහන්සේ මතක් කරනවා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒක පිළිගන්න සතුටෙන් පිළිගනිමින් කතා කරන්න ඊට පස්සේ ඒකට බැසගෙන ඉන්න බැහැගෙන ඉන්න. ඒ කියන්නේ පංචස්කන්ධයටම බැහැගෙන ඉන්න. ඒ කියන්නේ ආත්ම භාවයෙන් තමයි බහින්නේ පංචස්කන්ධයට. හිතනවා පංචස්කන්ධය කියන්නේ මට තමයි. මම ආත්මයයි පංචස්කන්ධයයි දෙන්නෙක් නෙමෙයි එකක්. පංචස්කන්ධය ASCII ආත්මී තියෙනවා. ආත්මය ASCII පංචස්කන්ධය තියෙනවා. ආත්මයයි පංචස්කන්ධයයි එකම තත්වයක්. මේ විදිහට පංචස්කන්ධය ASCII ආත්ම කියලා ස්වභාවයක් දකිනවා. අන්න එහෙම බැසගෙන ඉන්නවා එයා. සත්පුද්ගල භාවයෙන් පංචස්කන්ධයට බැහැගෙන ඉන්නවා. අනේ බැහැගෙන ඉන්නකොට පින්වත් මේ බැසගෙන ඉඳීම නිසාම නන්දි තදූපදානං. ඒ කියන්නේ එයා තුල පංචස්කන්ධයේ කෙරේ ආසාවක් උපදිනවා. අන්නේ ආසාවටම තමයි කියන්නේ උපාදානය. ඒ ආසාවට මොකද්ද කියන්නේ? උපාදානය. අන්නේ උපාදානයට අනුව ඊට පස්සේ ඉතින් මේක උඩු දුවන උපාදානයට අනුව භවයේ හැදෙනවා. එතකොට භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වුණාට පස්සේ භවපච්චයා ජාති. භවයට අනුව ජාතිය පහළ වෙනවා. ජාතිය පහළ වුණාම ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කායික දුක් මානසික දුක් හැඬීම් වැළපීම් මේ සියලු දුක්ඛ දෝමනස්සයන් හට ගන්න පටන් ගන්නවා. ඔක තමයි පංචස්කන්ධේ. ඔකට කියන්නේ මොකද්ද? දැන් භාග්‍යවතුන් වහන්සේ මතක් කළා සමුදයංච. ඔන්න සමුදය දන්නවා. දැන් අත්ංගමයත් එයා දැනගන්නවා. මොකක්ද අත්ංගමේ? දැන් උන් රූපේ සම්බන්ධව කියන කෝච බික්කවේ රූපස්ස අත්ංගමෝ. පින්වත් මහණෙනි රූපේ නැතිවීම කුමක්ද? ඇතිවීමයි නැතිවීමයි දැනගන්න ඕනේ. එතකොට නිමිදීමයි විමුක්ති ඥාන දර්ශනයයි ඔය ටික ඔක්කොම ඇති වෙන්නේ. රූපේ අත්ංගමේ මොකද්ද? ඉද බික්කවේ බික්කු නාබිනන්දති. ඒතර රූපේ හටගත්ත නිසානේ පවතින්නේ. දැන් රූපේ නැති කිරීම අත්ංගමේ දැනගන්නවා. ඉද බික්කවේ බික්කු නාබිනන්දති නාබි වදති නාජ්ජෝසාය තිට්ඨති. මෙතනදී එයා රූපය අභිනන්දනය කරන්නේ නෑ. යම් දවසක රූපේ අභිනන්දනය නොකළොත්, රූපේ සතුටෙන් පිළි අර ගනිමින් කතා නොකළොත්, රූපයට බැසගෙන නොහිටියොත්, අනේ නොසිටීම තුල තමයි රූපේ අත්ංගමය. රූපේ නිරුද්ධ වීම. මෙතනනේ නිරුද්ධ කරන්න ඕනේ. එතකොට අපිට මේක නිරුද්ධ වෙන්නේ නැති අපි හැම වෙලාවකම රූපය අභිනන්දනය කරනවා. ඊට පස්සේ අභිවදති රූපේ අභිනන්දනය කරමින් අපි ඒක කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති. මෙතන යා බැහැගෙන ඉඳීමක් නෑ රූපේට. ඒ කියන්නේ රූපයේ තුල සත්පුද්ගල භාවයක් දකින්නේ නැහැ. ඇත්තටම සත්පුද්ගල භාවයක් දකින්නේ නැහැ කියන්නේ මේ රූපයේ තුල මම කියලා ස්වභාවයක් දකින්නේ නැහැ. යා රූපේ හට ගැනීම ගැන දන්නවා. ඇත්තටම මේවා අස්සෙත් තව කතා තියෙනවා. දැන් රූපයේ පිළිබඳ යා තෝරලා බේරලා දැනගන්නවා. රූපය කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක් කියලා යා දැනගන්නවා. එතකොට මේ සතර මහා ධාතුමයි මේකේ තියෙන්නේ කියලා දැනගන්නවා. මේකේ මේ එළියේ තියෙන සතර මහා ධාතු අතර වෙනසකුත් නැහැ කියලා මේ රූපේ හොඳට තෝරලා බේරලා දැනගන්නවා. උපාදාය රූප ගැනත් හොඳට දැනගන්නවා. ඒ දැනගන්නකොට තේරෙනවා මේකේ කොහෙද සත්වයේ පුද්ගලයෙක්, මේකේ සම්පූර්ණයෙන්ම පඨවි ආපෝ තේජෝ වා. ඒ කියන්නේ මෙතන රූපය ගැන විතරමයි කතා කරන්නේ. නාම ධර්ම මොකුත් එයා කල්පනා කරන්නේ නැහැ. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම නාම ධර්මනේ. එතකොට නාම රූප වශයෙන් ඕන නම් බෙදාගෙනත් මේ හට ගැනීමයි අත්ංගමයයි හොඳට තේරුම් අරගෙන ඒ සමාධියෙන් ඒකට තල්ලුවක් අරගෙන සම්පූර්ණ නිදහස් වෙන්නත් පුළුවන්. මේක එක එක පරයයන් කියන්න පුළුවන්. ඇත්තටම රහත් වුණු 100 දෙනෙක් ගත්තොත් එහෙම මේගොල්ලෝ 100 දෙනාම එකම විදිහට නෙමෙයි අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අවබෝධයට පත්වීම එකයි. නමුත් ඒ අයගේ ධර්මයේ ස්පර්ශ වීම එක එක තැන් වලින් ස්පර්ශ වෙලා තියෙන්නේ. එක එක තැන් වලින් දැන් සෝතාපන්න වෙච්ච 500ක් ගත්තොත් මං හිතන්නේ 500 දෙනා 500 විදියක් තියෙන්නේ. ඒකෙන් කියන්න බෑ මගේ එක තමයි හරි ඔයා කොහොමද එහෙනම් සෝතා. එහෙම කියන්න බෑ. හැබැයි මතක තියාගන්න පංචස්කන්ධයේ උදේවැය දකින්න නැතුව රහත් වීමක් නැහැ. සෝතාපන්න වීමක් නැහැ.
සමාට ස්කන්ධ මේ සම්පූර්ණයෙන්ම යම් කෙනෙකුට මේ සතර මහා ධාතු වල උදේවැය දැකලා අවබෝධයට පාර හදා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට ආයතන 6 හට ගැනීම නිරුද්ධ වීමක් දැකලා ඕනනම් පාරක් කපා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට පොදුවේ අදහසක් අරගෙන මේ සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පන්නව මේ ලෝකේ හේතුන් නිසා ගැට ගැහෙනවායි හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවායි කියලා පොදු න්‍යායකට ඇවිල්ලත් මේක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඔය මොන විදියට රිංගුවත් පින්වත්නි පංචස්කන්ධයේ උදේවැය දැකීම තුලින්මයි මේක කෙලවර කරගන්න තියෙන්නේ. ඒක හරියට අනුරාධපුරයට යන පාරවල් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි අනුරාධපුරයට යන්නේ නැතුව අටමස්ථානේ වඳින්න බෑ. අටමස්ථානේ කේන්ද්‍රස්ථානයේ වෙලා තියෙන්නේ අනුරාධපුරයේ කියන විශාල නගරයමයි. ඒ නගරේ හරහාමයි යන ඕන මිනිහෙකුට පාරවල් එක එක පැත්තෙන් හොයාගන්න පුළුවන්. සමහරලාට දුෂ්කර පාරවල්, පහසු පාරවල්, වේගයෙන් යන පාරවල්, ඊට පස්සේ ළඟයි නමුත් දුෂ්කර පාරවල්, ළඟ කිලෝමීටර් ගාණක් ළඟයි නමුත් පාර දුෂ්කරයි. ඒ විදිහට කැමති පාරවල් වලින් යන්න පුළුවන්. හැබැයි අනුරාධපුරයට නොයා කවුරු හරි අටමස්ථානේ වඳිනවා කියලා කියනවනම් ඒක වෙන්නම බැරි කතාවක්. ඒ වගේ සතර මහා ධාතුන්ගේ ඇත්ත කතාව තේ උදේවැය දැකලා හරි ආයතන 6 හට ගැනීම නිරුද්ධ වීම දැකලා හරි මේ මොන විදියකින් හරි යම් කෙනෙකුට මේක ඇතුළට රිංගගෙන සම්මාදිට්ඨිය උපදව ගන්න පුළුවන්. හැබැයි සම්මාදිට්ඨිය උපදව ගත්තට වැඩක් නැහැ පින්වත්නි. එයා සම්පූර්ණයෙන්ම විදර්ශනා සම්මාදිට්ඨිය පැත්තට හැරෙනකොට මේ පංචස්කන්ධයේ උදේවැය දකින්නම ඕන. මොන විදියට සම්මාදිට්ඨිය හටගත්තත් පංචස්කන්ධයේ උදේවැය හටගෙන නිරුද්ධ වෙන තත්වෙට ඒ උපන් සම්මාදිට්ඨියම විදර්ශනා කරගන්න බැරි වුණොත් සෝතාපන්න වීමකුත් නැහැ, අරහත් වීමකුත් නැහැ. ඒතකොට මේ පංචස්කන්ධේ උදේවැය දැකීම තුලමයි සම්පූර්ණයෙන් පංචස්කන්ධ දුක හමාර කරගන්න තියෙන්නේ. දැන් ඔන්න රූපේ නිරුද්ධ වීම මෙතනයි තියෙන්නේ. රූපේ නාබිනන්දති, නාබි වදති න අජ්ජෝසාය තිට්ඨති. යා රූපේ සතුටෙන් පිළිගන්නෙත් නෑ, අභිනන්දනය කරන්නෙත් නෑ. ඊට පස්සේ රූපයට බැහැගන්නෙත් නෑ, රූපයට බැහැලා කතා කරන්නෙත් නෑ. මොකක්වත් එයාට නෑ. එතන තමයි රූපේ නිරුද්ධ වීම තියෙන්නේ. තස්ස රූපං අනබිනන්දති අනබිවදතෝ අනවජ්ජසාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුජ්ජති. අන්න රූපේ නිරුද්ධ වීම ගැන කියනවා. මොකද්ද? රූපේ සතුටින් නොපිලිගනිද්දී, දැන් සතුටින් යා රූපේ පිළිගන්නේ. ඇයි පිළිගන්නේ නැත්තේ? රූපේ ඇත්ත කතාව දන්නවා. රූපේ මොකද්ද ඇත්තම කතාන්දරය කියලා මනුස්සයට තේරෙනවා. මේ රූපේ හටගෙන තියෙන පදාර්ථ ගැන යාට විශාල හැඟීමක් දැන් තියෙනවා. මේකේ සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා හොඳටම තේරෙනවා. තේරෙන නිසා රූපේ අභිනන්දනයක් නැහැ යාට. රූපන් නාබිනන්දති. රූපේ අභිනන්දනය කරන්නේ නැහැ, සතුටින් පිළිගන්නේ නැහැ. සතුටින් පිළි අරගෙන දැන් යා කතා කරන්නේ. ඉතින් පිළිගන්නේ නැත්තම් කතා කරන්නේ නැහනේ කොහොමත්. නාබි වදතෝ. එයාගේ වචන නෑ රූපේ සම්බන්ධ සතුටින් පිළි අරගෙන. බැසගෙන ඉන්නෙත් නෑ රූපේට. ඇයි බැහැගෙන ඉන්න දෙයක් නෑ කියලා දන්නවනේ. මෙච්චර කල් බැහැගෙන හිටියනේ සත්‍ය පුද්ගලයෙක් මේකස් ඉන්නවා. මගේ රූපේ, මගේ ශරීරේ මේ විදිහට බැහැගෙන හිටියනේ. දැන් බැහැගෙන හිඳීමක් නෑ. බැහැගෙන හිඳීමක් නැති නිසා යම් රූපේ සම්බන්ධ යම් ආසාවක් හිතේ තිබුණාද අජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දි. රූපේ පිළිබඳ පින්වත්නි යම් නන්දියක් තිබ්බද, ආසාවක් තිබ්බද, අන්නේ ආසාව නන්දි සා නිරුජ්ජති. ඒ ආසාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. තස්ස නන්දි නිරෝධා උපාදාය නිරෝධෝ. නන්දිය නිරුද්ධ වුණා. අන්නේ නන්දි කියන ස්වභාවයම තමයි උපාදානය. අර ඒ නන්දි කියන ස්වභාවය තස්ස නන්දි නිරෝධා උපාදාය නිරෝධෝ. ආශ්‍රව නිරුද්ධ වීමමයි බැඳීමේ නිරුද්ධ වීම. බැඳීම නිරුද්ධ වුණොත් ඒ බැඳීම නිරුද්ධ වුණොත් උපාදාය නිරෝධා භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වෙනකොට උපාදානයට අනුව ඇති වෙනවනේ විපාක පිණිස කර්මයක්. විපාක පිණිස කර්මයක් නිර්මාණය වෙනවනේ උපාදානයට අනුව. අන්නේ උපාදානයක් නැති නිසා උපාදානයට අනුව මෙතන කර්මයක් නිර්මාණය වෙන්න විදිහක් නැහැනේ. කර්මයක් නිර්මාණය වෙන්නේ නැති නිසා ඒ භව නිරෝධය නිසාම ජාතිය නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධයි. ඉපදීම නිරුද්ධ වෙනකොට ඉපදීම නිසා හටගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලම නිරුද්ධ වෙනවා. අන්න මේක දැනගන්න තමයි සමාධිය උදව් වෙන්න ඕන. ලෝකේ පංචස්කන්ධ ධර්මයේ ගැන කවුරුවත් දන්නේ නැති නිසා ලෝකේ කිසිවෙකුට සම්මා සමාධියක් නැත. සම්මා සමාධිය පවතින්නේ බුද්ධ ශ්‍රාවකයෙක් තුල පමණි. වෙන කෙනෙක් තුල සම්මා සමාධිය උපදින්නේ නැහැ. හේතුව සම්මා සමාධිය උපදින්නේ නැත්තේ පංචස්කන්ධ ධර්මයේ උදේවැය දැකීමට තල්ලුවක් හදාගන්න තමයි සම්මා සමාධිය
උපදව ගන්න. එතකොට මේක ඉතින් මේ අපිට මේ පැය කාලේ මේ ඔක්කොම ආයතන වලට මේ සම්පූර්ණ ස්කන්ධයන්ට කියන්න බෑ. දැන් වේදනා, සංඥා, සංකාර, විඥාන ඔක්කොටම මේක ගලප බලන්න ඕන. වේදනාවත් එහෙමයි. වේදනාව මගේ වේදනාව, මට තමයි වේදනාව දැනෙන්නේ කී හිතාන ඉන්නවා. එතකොට යා වේදනාවේ ඇත්ත කතාව දැනගන්නවා. මොකද්ද? වේදනාවේ ඇත්ත කතාව තමයි වේදනාවත් විඳීමත් හට ගැනීමයි නිරුද්ධ වීමයි තියෙන්නේ. ඇසේ චක්කු සම්පස්සජා වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා. සෝත සම්පස්සජා වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා. මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන වේදනාවක් තියෙන එසකනාසය දිවකය මනස කියන. ඒ ආයතන හරහා වේදනාව හටගෙන නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙන වේදනාව දන්නේ නැති වෙනකොට වේදනාව උපාදානය වෙලා උපාදානස්කන්ධයක් තමයි Taman තුල පෝෂණය වෙන්නේ. දැන් මෙතන එහෙම එකක් නැහැ. මෙයා වේදනාව නාබිනන්දති. වේදනාවේ නාබිනන්දති. වේදනාව අභිනන්දනය කරන්නේ නැහැ. ඇයි අභිනන්දනය කරන්නේ නැත්තේ? ඔබ වහන්සේ කියපු නිසා අපි අභිනන්දනය නොකර ඉන්නම් කියලා නෙමෙයි. එයාට දැනෙනවා, හදවතට දැනෙනවා වේදනාව කියන්නේ චක්කු සම්පස්සජා වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. සෝත සම්පස්සජා වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙවි යන වේදනාවක් නම් තියෙන්නේ. අභිනන්දනය කරන්න දෙයක් නැහැ. ඇයි? හටගත්ත තැනම නිරුද්ධයිනේ. හටගත්ත තැනම නිරුද්ධයි නම් මොනව අභිනන්දනය කරන්නද? නාබිනන්දති. යා වේදනාව අභිනන්දනය කරන්නේ. වේදනාව ඇයි අභිනන්දනය කරන්නේ නැත්තේ? ඉස්සෙල්ලා මතක් කළේ මොකක්ද පින්වත්නි? යථා භූතම් පජානාති. ඇයි මේ දේශනාවේ කිව්වනේ? යථා භූතම් පජානාති කිංචි යථා භූතම් පජානාති. මොකක්ද යථා භූතම් පජානනය කියලා කියන්නේ? වේදනාය සමුදයංච අත්තංගමංච. වේදනාවේ හට ගැනීමයි නිරුද්ධ වීමයි හොඳට තේරෙනවා. ඒකේ යථාභූත කතාව දන්නවා. ඇත්ත කතාව දන්නවා. මොකක්ද ඇත්ත කතාව? අකණ්ඩව පවතින චක්කු සම්පස්සජා වේදනාවක් හෝ රූප සම්පස්සජා වේදනාවක් හෝ මේ වේදනාකාය තුනයිනේ තියෙන්නේ නේද? චක්කු සම්පස්සජා වේදනාව නිසා වේදනා තුනක් හට ගන්නවා. ඒකත් හරි. එතකොට මේ වේදනා ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ඇතුලේමයි පින්වත්නි වේදනාව හටගන්නේ. ඇසේ ස්පර්ශයෙන් මයි වේදනාවට. හැබැයි ඇසේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච නිසා තමයි කනේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. දැන් මේ වෙලාවේ වුණත් ඒක නෙවෙන්නේ. අපි ඕක කියලා තියෙනවා මේ ප්‍රඥා නාලිකාවෙන්ම කීප වතාවක්. මේ වෙලාවේ මේ දෙක හටගෙන නිරුද්ධ වෙන නිසා තමයි ඔබට මාව ඇහෙන්නේ. මං කියන එක ඇහිලා ඔබට මේ චක්කු සෝත සම්පස්සජා වේදනාවක් හටගන්නවා. හටගත්ත තැන නිරුද්ධ වෙනවා. එතකොට මේ නිරුද්ධ වෙච්ච නිසා තමයි මාව ඔබට පේන්නේ. ඔබට ඒකම තේරෙනවනේ. පෙනීම, දැකීම, ඇහිීම ඔක්කොම එකට පවතින්නේ නැහනේ. පෙනෙන වෙලාවට ඇහෙන්නේ නැහනේ. එක වෙලාවක ආයතනයක් පවතින වෙලාවට ඉතුරු ඉන්ද්‍රියන් විදියටනේ ක්‍රියාත්මක වෙන්නේ. සියලු ආයතන එක දිගට පවතින්නේ නැහනේ. දැන් ඇස ආයතනයක් වූ කල්ලි කන ආයතනයක් නොවේනේ. එතකොට මෙන්න මේක දැනගත්තට පස්සේ ආ අභිනන්දනය කරන්නේ නාබිනන්දති. වේදනාව අභිනන්දනය කරන්නේ නැහැ. වේදනාව අභිනන්දනය කරන්නේ නැහැ කියලා කියන්නේ මෙයා සතුටෙන් පිළි අරගෙන කතා කිරීමකුත් නැහැ. අනබිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ. අජ්ජෝසාය තිට්ඨති වශයෙන් එයාට වේදනාවට බැහැ ගැනීමක් නැහැ. බැස ගැනීමක් නැති නිසාම පින්වත්නි එයාගේ විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වෙලා යන්නේ. ඒ බැසගෙන නොසිටීම නිසාම පින්වත්නි ඒ ගැන ආසාවක් එයා තුල පවතින්නේ නැහැ. ඒ ආසාවක් නොපවතින නිසා ඒ හටගත්ත වේදනාව නිරුද්ධ වෙලා යන බව එයා දැනගන්නවා. එහෙමනම් හටගත්ත වේදනාව නිරුද්ධ වෙලා යනකොට එයාට වේදනාව උපාදානීය වෙන්නේ. අන්න එතන උපාදානීය ඇත්තටම හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා දැනගත්තට පස්සේ වචන දෙකකින් ඒක ප්‍රතික්ෂේප වෙන්නේ. එකක් තමයි මේ ආශ්‍රව වලින්, අනිත් එක තමයි උපාදානීය ස්වභාවයෙන්. එතකොට ඒ වේදනාව අනාශ්‍රවයි, ආශ්‍රව සහිත නැහැ, උපාදානීය ස්වභාවයක් නැහැ. ඇයි හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැන ගැනීම තුළ ආශ්‍රව වලින් තෙත් වෙන්නේ නැහැ මේ වේදනාව. උපාදානීය ස්වභාවයකුත් නැහැ. ඒතර ආශ්‍රවත් නැහැ, උපාදානීය ස්වභාවයකුත් නැති නිසා එතන සම්පූර්ණයෙන්ම වේදනාව උපාදානස්කන්ධයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නොවීම නිසාම පින්වත්නි සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතේ උපාදානයක් නැති නිසා ඒ උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ නේ. උපාදානෙ හේතු කරගෙන විපාක පිණිස කර්ම හැදෙන්නේ. විපාක පිණිස කර්ම හැදිච්ච නිසානේ පින්වත්නි ජාතිය කියලා එකක් පහළ වෙන්නේ. ඒතර ජාතියක් පහළ වෙන්න විදියක් නැහැ. මොකද ඒකට අදාළ ඉන්ධන සැපීලා නැහැ නේ. ජාතිය නැති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ කතාව
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ හට ගැනීමයි නිරුද්ධ වීමයි. අයම් භික්කවේ පංචස්කන්ධෝ අත්තංගම. මේක තමයි පින්වත් මහණෙනි පංචස්කන්ධේ නිරුද්ධ වීම. ওই විදියට විඳින දේවල්, හඳුන ගන්න දේවල්, හිතේ ඇති වෙන සංස්කාර මේ සියල්ල පිළිබඳවම විඥානස්කන්ධේ විඥාන. එහෙම අපි විඥානය ගැන වෙනමම අපි මතකයි අපිට එක දේශනාවක් දිගට කරා විඥානීක එක තැන් වලින් තෝරලා. ඒතර විඥානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා හොද්දටම දාන්නවා දැන් මේ දේශනා මාලා අහන අය. ඒ නිසා එතකොට ඔබට හොඳටම තේරුණා එතන අභිනන්දනය කරන්න, අභිවදනය කරන්න, අජ්ජෝසාය තිට්ඨති වශයෙන් බැහැ ගන්න මොකක්වත් නැහැ කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම නිසාමයි උපාදානෙ. අන්නේ ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. විඥානයේ නිසා උපදින යථාභූත ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනය නිසා තමයි ඉදිරියට සම්පූර්ණයෙන් විමුක්තිය කරා මිදීමේ ඥානේ කරාම තමන්ව හසුරුවාගෙන යන්නේ. හැබැයි මේක නිකම්ම ඇති වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඔකට හරි ලස්සන දේශනාවක් ධර්මයේ තියෙනවා. එක තැනක තියෙනවා කතමෝච භික්කවේ අරියෝ සම්මාදිට්ඨි ස උපනිසෝ ස පරික්කාරෝ කියලා. ඒ කියන්නේ පින්වත්නි මේක තියෙන්නේ මහා චත්තාරිසක සූත්‍රේ. මහා චත්තාරිසක සූත්‍රයේ තියෙනවා මහණෙනි මම නුඹලාට සම්පූර්ණයෙන්ම නිදොස් වූ ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ සම්මා සමාධිය දෙසන්නම්. අන්න එහෙමයි මේ වාක්‍යයේ තියෙන්නේ. කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ස පරික්කාරු. මහණෙනි තොපලාට මම ඒක සම්පූර්ණ අර්ථය ඒ විදිහටම ගත්තොත් නුඹලාට මම නිදොස් වූ ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ සම්මා සමාධිය දේශනා කරන්න. අපි එතන සම්මා සමාධිය විස්තර කරගමු. දැන් මේ සම්පූර්ණයෙන් අපි මේ කියන්නේ සමාධි භාවනා සූත්‍රයේ කතාවක් නෙමෙයි. මේක වෙන කතාවක්. මේක ගැන හොඳට විස්තරයක් දැනගන්න පුළුවන් මහා චත්තාරීසක සූත්‍රයේ බැලුවනම්. ඒකේ මේක හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මම මේ ඔබලාට මේ නිදොස් වූ පිරිවර සහිත වූ සම්මා සමාධියක් කියන්නම් හොඳට අහගන්න කියනවා. ඔන්න ඒකේ තියෙන විදිය. සෙය්‍යති දන් සම්මා දිට්ඨි. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මහණෙනි මෙයයි මේ පිරිවර සහිත සම්මා සමාධිය. එතන කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊතුරු අංග 7ම කියනවා. සම්මා දිට්ඨි, සෙය්‍යති දන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ ඔක්කොම කියනවා. සම්මා ආජීව, සම්මා වායා, සම්මා සති කියන තැනට කියලා උන්වහන්සේ මතක් කරනවා යාකෝ භික්කවේ ඉමේහි සත්තා මග්ගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා. මහණෙනි මෙන්න මේක තමයි පිරිවර සහිත සම්මා සමාධිය. මුල් අංග ටික ඔක්කොම කියලා කියනවා මේක තමයි පිරිවර සහිත සම්මා සමාධිය. පින්වත්නි පිරිවර සහිත සම්මා සමාධියකින් තොරව පංචස්කන්ධයෙන් නිදහස් වීමක් නැහැ. එමනම් අපට තේරෙනවා මූලික ආර්යාංග ටික වැඩිගෙන එන්නේ නැතුව එකපාර සම්මා සමාධියෙන් විතරක් මේ පංචස්කන්ධයේ උදේවැය දකින්න කතාව සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙන්න පුළුවන්කමක් නැහැ. දැන් මේක තවදුරටත් ඒක හොඳටම තේරෙනවා අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි පරික්කාරෝ ඉතිපි තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. පින්වත් මහණෙනි සම්මා දිට්ඨියයි සම්මා සමාධියේ පෙරටුගාමී වන්නේ. සම්මා දිට්ඨිය නැති සම්මා සමාධියක් විමුක්තිය පිණිස නිකලෙස් වීම පිණිස පවත්වන්න බෑ. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සියල්ලම වඩන ගමන් තමයි මේ සම්මා සමාධිය කියන එක දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතර සම්මා සමාධිය දියුණු කරනවා කියලා දැන් මේ දේශනාවට අනුව අපට තේරෙන්නේ මේ පංචස්කන්ධය තුල උදේවැය දැකීමේ සිහිය පැවැත්වීමම සම්මා සමාධිය තමයි. දැන් මොකද්ද සම්මා සමාධිය කියලා ආයෙ ලියා ගන්න දෙයක් නැහැ. උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි ස පරික්කාරෝ ඉතිපි තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. පින්වත් මහණෙනි සම්මා දිට්ඨියම තමයි පෙරටු වෙන්නේ සම්මා සමාධිය පිණිස. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැති දැන් සමහර අය භාවනාව විතරක් කරනවානේ. අන්න ඒ අය අවුල් වෙන්නේ ඔන්න උතන තමයි. අපි භාවනාව විතරයි කරන්නේ අපිට භාවනාව විතරක් ඇති. අපිට ඔය ඉතුරුව මොකක්වත් ඕනේ නැහැ කියලා අතාරිනව නේද? එතන මොකක්වත් නිකලෙස් වීමක් නැහැ. මොකක් හරි පොඩි චිත්ත සමාධියක් උපද්දව ගන්න පුළුවන් වෙයි. මොකද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ පරිවාරයේ රහිත සම්මා සමාධිය ආනුභාව සම්පන්න නැහැ කියලා. ඒකේ පරිවාරයේ තමයි සම්මා දිට්ඨිය ආදී
මුලින් පවතින ආර්ය අංග ටික. ඒ අංග ටිකෙන් තොරව සම්මා සමාධියක් ගැන අපිට පින්වත්නි කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණයක් අපි හොඳින්ම තේරුම් ගන්න එක ඊටාම වැදගත් කාරණයක්. ඒ වගේම තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන කාරණිය තුල දැන් මේ විදිහට අපේ ජීවිතේට මේ ගලපා ගැනීම තුල සම්පූර්ණයෙන්ම අපිට දැන් එක දෙයක් තේරෙනවා මේ සමාධිය උපදවාගෙන ඒ සමාධිය තුලම පිහිටලා එයාගේ ආධ්‍යාත්මය තුල විමුක්තිය ස්පර්ශ කරන තැනකට යනවා නම් එකම දේ දැන් අපිට අද දේශනාවෙන් එක දෙයක් තේරෙනවා. මොකද්ද? එකම දේ තමයි මේ පංචස්කන්ධයේම හට ගැනීමත් අත්ංගමයත් ඊටාම හොඳින් දැන ගැනීම තුලමයි විමුක්ති ස්පර්ශ වෙන්නේ. ඒකෙන් තොරව මේක කොහොමත් කරගන්න පුළුවන්කමක් නැහැ. අනිත් කාරණේ තමයි මේක වෙන්වෙන් වශයෙන් සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගැනීම තුල දැන ගැනීම තුල තමයි වෙන්වෙන් වශයෙන් කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ වෙන්වෙන් වශයෙන් හට ගැනීම නිරුද්ධ වීම මානසිකාරය කිරීම තුලම තමයි මේ පංචස්කන්ධය පිළිබඳ පිළිකුලක් පංචස්කන්ධය පිළිබඳ කලකිරීමක් උපදින්නේ. ඒ කලකිරීමට ගිහි ජීවිතය ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ගිහියෙකුට ඕන තරම් ඒක කරගන්න පුළුවන්. මොකද ගිහි ජීවිතයේ ඇස්සේ මේ නිකන් දරුවත් එක්ක අමනාප වීම වගේ බොළඳ කලකිරීම නෙමෙයි මෙතන ඇති වෙන්නේ. මෙතන ඇති වෙන්නේ Tamanගේ පංචස්කන්ධය පිළිබඳවමයි. එතකොට මේ පංචස්කන්ධය පිළිබඳ හටගෙන නිරුද්ධ වෙන කතාව හොඳින්ම දැන ගැනීම තුළ සම්පූර්ණයෙන් ඒ සමාධිය ඇති වෙන තල්ලුවත් එක්ක යථාභූත ඥාන දර්ශනය ඉපදිලා ඒ යථාභූත ඥාන දර්ශනයේ තුලින්ම සම්පූර්ණයෙන්ම යා විමුක්තිය කරා යනකොට යාට ඔන්න ඒ සම්මා සමාධිය තුලින් මතුවෙච්ච කාරණය හැමමස්ලේ නහර ඇට මිදුළු වලටම கிඳා බහිනවා. මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. ඒක තමයි හොඳටම තේරෙන්නේ. ඇත්තටම රහතන් වහන්සේගේ චින්තනය උපමනයි. සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ඇතිවෙන යම් දැනීමක් තියෙනවා නම් ඒ දැනීමත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා තේරෙනවා. දැන් මොකක් හරි මේ දැන් රහතන් වහන්සේට අර ආශ්‍රව සහිත උපාදානීය ගතියක් නැහැනේ පංචස්කන්ධේ. එතකොට ආශ්‍රව සහිත බවත් උපාදානීය ස්වභාවයකුත් නැති නිසා උන්වහන්සේ තුල පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. උපාදානීය ස්වභාවයක් නැති වුණාට. එතකොට මේ පංචස්කන්ධ ක්‍රියාත්මක වීම තුලත් උන්වහන්සේ විදර්ශනා කර ඉන්නේ නෑ මේ ඇති වෙන දැනීම මාත්‍රේ. මොකක් හරි මේ මොහොතේ දැනෙනවනේ දෙයක්. ඇහෙන එක හරි හිතෙන් ඇහෙන එක හරි දකින්න දේ හරි රහතන් වහන්සේලාත් රූප දකින්නවනේ. අවබෝධයටපත් වුණු කෙනත් රූප දකින්නවා. එයාටත් කතා කරන ඒ අවබෝධයටපත් වුණු උත්තරමයටත් කතා කරන ඒවා ඇහෙනවා. ස්පර්ශය දැනෙනවා. හැබැයි දැනීම තුල නැත්තේ මොකද්ද? ආශ්‍රව සහිත බවයි උපාදානීය ස්වභාවයයි නැහැ. උපාදානීය ස්වභාවයට අනුව භවය හැදිලා ජාතිය හැදිලා ජරා මරණ මේ ටික උඩුදුවන්නේ නැහැ. ඒ නොදැනීම නිසා ඒ කියන්නේ ඒ කාරණේ සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයෙන් උපාදානීය ස්වභාවයේ බැහැර වෙලා ගියපු නිසා ඒ උත්තමයා තුල ඒ මොහොතෙත් සම්පූර්ණයෙන්ම විදර්ශනා කර තමයි ජීවිතේ ගෙවන්නේ. මේ ඇති වෙන දැනීම මේ මොහොතේ මොනවා හරි මට දැනෙනවා නම් ඒ දැනෙන්නෙත් හේතු සහිතවයි කියලා එයා කල්පනා කරනවා. මොනවද හේතු? මේ වෙලාවෙත් මගේ පංචස්කන්ධ ධර්මයේ මේ මොහොතේ ආයතන ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ මොහොතේ මන් තුල ජීවිතේන්ද්‍රී රූපේ ක්‍රියාත්මකයි. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස වැඩ කරනවා. මගේ මොළේ හොඳට ක්‍රියාත්මකයි. ඊට පස්සේ මම බරපතල විදියට ගැඹුරු නින්දකට මං වැටිලා නැහැ. ඒ නිසයි මට මේ දැනෙන්නේ. මේකත් නිකන් හැඟීමක් විතරයි. මේ තුලත් කිසිම ගණ්ඩ සාරයි හොඳයි සැපයි සනීපයි කියලා ගන්න දෙයක් නැහැ. මේකත් ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා ඒ මොහොතේ අත්දකින්න දැනීමත් විදර්ශනා කර තමයි ඒ ජීවිතේ ගෙවෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් අපිට එකක් තේරෙනවා සියල්ල තුලම හට ගැනීමයි නිරුද්ධ වීමයි දැකීමටමයි සමාධිය පාවිච්චි කරන්න ඕන. ඒකයි අපි කිව්වේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. පංචස්කන්ධ ධර්ම සියල්ල තුලම හටගෙන නිරුද්ධ වෙනවා කියන දැක්මටයි සමාධිය උදව් කරගන්න ඕන. එවැනි සමාධියක් උපදවා ගැනීම පිණිස පංචස්කන්ධයේම හට ගැනීම නිරුද්ධ වීම දැකීම පිණිස පංචස්කන්ධයේම සමුදය සහ අත්ංගමේ දැන ගැනීම පිණිස මේ අද අපි මතක් කරපු සමාධි භාවනා සූත්‍රය ඔබට උපකාර වේවා හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ
නිබ්බානං